ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද දත නැතිදා දඩු ගිනි තපින්ටද වෙර නැතිදා ගහගත්තේ දිනන්ටද යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද. සුබදෑසනක්. කවිය අවියක්. ජන කවියට කතුවරයෙක් නෑ. ගැමියා තමයි කවියා. අපි අද ජන කවිය ගැන කතා කරන්න සූදානමින් ඉන්නේ. ඒ අතරිනුත් හානා හීය පානා අඩ හැරෙන්දැනේ. ඔබේ පාඩමට තමයි අපි එන්නේ. ඒ වෙනුවෙන් විජේරත්න බණ්ඩාර කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල විෂය ආචාර්යතුමාට අපි එන්න කියලා ආරාධනා කළා. අයිබෝන් සර්. අයිබෝන්. ජන කවිය විශේෂයි. ජන කවිය කියලා කියන්නේ මොකක්ද? ඔව්. ජන කවිය කියනකොට අපි ජනයා අතර කටින් කට පැවතෙන කවි විශේෂය තමයි ජන කවි. අපි ඒකට කියනවා ජන ශ්‍රුති කියලා. ජන කවියේ ගත්තයින් පස්සේ කවියක් සම්පූර්ණයෙන්ම කවිය භාවිතා කරන්නේ නැහැ. දැන් පැල් කවියක් ගත්තොත් පැලේ ඉන්න කවියා කවි පදයක් කියනවා. මේ කවි පදේ ඇදලා තමයි සාමාන්‍යයෙන් කියන්නේ. ඒකට හේතුව තමයි ඊළඟ පේලිය හදාගන්න ඕනේ. මේ කවීන් විදග්ධ කවීන් නෙවෙයි. ඒ කියන්නේ උගත් කවීන් නෙවෙයි සාමාන්‍ය පොදු ජනයා. ඒක නිසා තමයි සාමාන්‍ය පොදු ජනයා අතර කටින් කට පැවතෙන ජනශ්‍රුති විශේෂය තමයි ජන කවි කියලා කියන්නේ. සේතොල ජන කවිය කටින් කටනේ පැවතෙන්නේ. කවිය වෙනස් වෙන්නේ නැද්ද එතකොට? කවිය වෙනස් වෙනවා. වෙනස් වෙනවා. බොහෝ කවි ජන කවි කටින් කට පැවතෙන නිසා දැන් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. පළාතෙන් පළාතට වෙනස් වෙනවා. ඊළඟට ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙනවා. දැන් අපි උදාහරණයට ගත්තොත් එක ජන කවියක ගත්තොත් එහෙම අපි අර එන්ට එන්ඩ වචන දෙක දෙවිදිහකට දැන් නුවර පළාතේ කියනකොට කියනවා එන්ඩ කියන වචනයක්. තවත් පළාතක කියනකොට කියනවා එන්ට කියන වචනය. ඒක නිසා ජන කවිය එකින් එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි ජන කවිවල තියෙන සුවිශේෂ ලක්ෂණයක්. පහසුයි. සරලත්වය ඊ타ත්ම තියෙනවා. එතකොට සරලත්වයේ තියෙනකොට දැන් මේ සරල කවි භාවිතා කිරීම තුළින් කාන්සිය මාන්සිය නැති කරගන්නවා. ඊළඟට උපතේ සිට මරණය දක්වාම කවි භාවිතා කරනවා. එතකොට ඒ කවි පිළිබඳව තමයි අපි සමස්තයක් හැටියට ජන කවි හැටියට ගණන් ගන්නේ. ජන කවියේ විශේෂ ලක්ෂණ මොනවද? අපිට හඳුනා ගන්න පුළුවන් විශේෂ ලක්ෂණ. අපි ජන කවිය විශේෂ ලක්ෂණ කතා කරන්නට පෙර අපි පොඩ්ඩක් අපේ පාඩමත් එක්ක සම්බන්ධ කරනවා. විශේෂයෙන්ම මේ හානා හීය පානා අඬ හැරින් දැනී කියන එක ජන කවි කොටසක්. එතකොට විභාගෙදී අපිට මේකෙන් ප්‍රශ්න වර්ග 3කින් ලැබෙනවා. ඒක මං තව ටිකකින් තව පැහැදිලි කරනවා. මේ ප්‍රශ්න වර්ග 3න් ලියනකොට සැබවින්ම උත්තර පත්‍ර බලන අපි දකින දේ තමයි මේ ජන කවි පාඩම ඉතාමත් වටිනා පාඩමක් වෙන්නේ. සමහර විට අපේ පාඩමේ තියෙන ජන කවිම ලිවිය යුතු නැහැ. ජන කවි ඒකට අදාළ ජන කවිය ලිව්වොත් ලකුණු දීමට හැකියාව තියෙනවා. බොහෝ විට ලකුණු දීමේ පටිපාටි අනුගමනය කරනකොට අපිට කියන දෙයක් තමයි ඒ හා සමාන තිබුණොත් ඒකට ලකුණු දෙන්න කියලා. ඒ කියන්නේ උදාහරණ 4 දෙන අවස්ථා තියෙනවා, 3ක් දෙන අවස්ථා තියෙනවා. ඒ කවි 3-4න්
කවි තුනම වෙනම ලිව්වත් ලකුණු දෙන්න පුළුවන්. එතකොට මේ ජන කවි සමස්ත ජන කවි හැටියට තමයි අපි ඔය පැහැදිලි කරේ. එතකොට 10 වසරේ පාඩමක් වාර විභාගෙට අදාළයි. ඊළඟට ඕලෙවල් විභාගෙට නැත්නම් අපගේ සාමාන්‍ය පෙළ විභාගෙට අදාළයි. ඒකේ එක් පාඩමක් තමයි හානා හීය පානා අඬහැරෙන් දැනේ. එතනදී අපි දකින දෙයක් තමයි මේකේ වචනාර්ථයෙන්ම කියනවා යම් පුද්ගලයෙකුගේ ස්වરૂපය ඔහුගේ හැටියෙන් තීරණය කරන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ළමයෙක් දැක්කයින් පස්සේ අපේ දුවේ පුතෙක් දැක්කයින් පස්සේ එයාගේ ස්වરૂපයත් එක්ක අපිට කියන්න පුළුවන් බොහෝ විට. ඒකට හේතුව තමයි එයා අර හැදෙන ගහ දෙපැත්තෙන් දැනේ කියනවා වගේ මේ ස්වરૂපය දැන් මෙතන හානා හීය කියනකොටම හීයක අඬහැරිය කියන්නේ මොකක්ද එතකොට? අඬහැරියක් කියන්නේ අර ගවයාගේ ඇතිවන මහන්සිය නැති කරන උපක්‍රමයක්. ඒකට තමයි ජන කවිවල තියෙන සුවිශේෂී බව පෙන්눔 කරන්න පුළුවන් වෙන්නේ. මෙතනදී අපි අද විශේෂයෙන්ම පුනරීක්ෂණ පාඩමක් හැටියට ගත්තම අපේ පාඩම් කොටස්වල මේ අද කරන ටික පාඩමත් එක්ක පුනරීක්ෂණ වෙන්නේ. ඒකෙන්ද ඔබට මේ කවි ටික පාඩම් කරගෙන තියාගන්න. ඊළඟට මේ පුනරීක්ෂණ කොටසට අදාළ පිළිතුරු ටික ලියන්න ලකුණු 15 10 කෙටි පිළිතුරු පළවෙනි ප්‍රශ්නෙත් දෙවෙනි ප්‍රශ්නෙත් අයිති වෙනවා. එතකොට බොහෝ විට ලකුණු 20ක් 25ක් එකතු කර ගන්න පුළුවන් පාඩමක් තමයි අද අපේ පුනරීක්ෂණ පාඩම තුලින් ඇතුළත් වෙන්නේ. එතකොට දැන් අපි සමස්තය කතා කරන්නේ පොඩි විග්‍රහයක් එක්ක. ජන කවිය උගතුන් විසින් බිහි කරපු දෙයක් නෙවෙයි. ගැමියන් අතර පහළ වෙලා ගැමියන් අතරම පැවතිලා ඒගොල්ලෝ පැවතිලා කියන්නේ විවහාර කරලා මේ කාව්‍ය විශේෂයක්. මේ කාව්‍ය විශේෂයේ ඔවුන් භාවිතා කරේ එක එක්කෙනා වෙන් වශයෙන්. ඒකෙන්ද එක්කෙනෙක් ගැන කියන්න පුළුවන් කමක් නැහැ. ඒක නිසා තමයි අපි කතෘ අඥාතයි කියන්නේ. කතෘවරයෙක් නැහැ කියන සිතවිල්ල ඇති කර ගන්නට නම් එපා. බොහෝ විට සමහර ලියන කතුවරයෙක් නැත. කතුවරයෙක් නැත්නම් මේක ආරම්භ වෙන්න බෑනේ. ඉන්න අපේ නාමිකව හඳුනන්න බෑ. නාමිකව කවුද කියලා අපිට හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ. ඊළඟට ජන කවි කොච්චර අතීතයට ගමන් කරනවාද කියලා ඇහුවා. ඇත්ත වශයෙන් බැලුවොත් ජන කවි ඈත අතීතයේ අනුරාධපුරයේ යුගයට පෙර පවා ජන කවි භාවිතා කරලා තියෙනවා. ඒ කියන්නේ අපි විශ්වාස කරන්නේ ජන කවි ආරම්භය අපේ භාෂාව පටන් ගත්ත දවසේ ඉඳන් වෙන්න පුළුවන්. ඒකනේ දරු නැලවිල්ල දරුවා ඉපදෙනකොට අම්මා දොයි දොයි කියන්නේ ජන කවිය. ඒක ජන කවි කියලා හිතුවේ නැහැ. සංගීත ලොකෝට ඉගෙනගෙන නෙමෙයිනේ. නෙවෙයි කිසි දෙයක් ඒ දැනුම් තේරුම් ඇතුව නෙවෙයි. හැබැයි බබා නලවනකොට මේක භාවිතා කරා. මොකද එයාගේ හැඬීම නවත්වන්න දැනගත්තා. ඒක භාෂා මාධ්‍යයක් වුණා. දරුවා දන්නේ නැහැ මේ කවියක් කියලා. අම්මගේ රිද්මයානුකූල කටහඬට දරුවා නැලවෙන්න පටන් ගත්තා. ඊළඟට මේ ජන කවි ආරම්භය මම පැහැදිලි කරපු විදිහට ආරම්භය අපේ භාෂාවත් එක්කම කියනවා වගේම ලිඛිත ඉතිහාසයේ ගත්තොත් ජන කවිය ආරම්භය ගැන අනුරාධපුර යුගයේ බුද්ධඝෝෂ හාමුදුරුවෝ නැත්නම් බුද්ධඝෝෂ ආචාර්යන් වහන්සේගේ අටුවා පොතක සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. මොකද්ද? එක සංයුක්ත නිකායට්ට කතාවේ පරමත්ත ජෝතිකාවේ තමයි සඳහන් වන්නේ මග අසබඩ කෙතක් රකිනා සිංහල කාන්තාවක ජාති ජරා මරණ
ආදිය පිළිබඳ මේ ජීවිතයේ අනිත්‍ය තත්ත්වය පිළිබඳව සිංහල බසින් සිංහල භාෂාවෙන් කියපු ගීයක් අහලා සංඝ 69ක් හාමුදුරුවෝ 69ක් රහත් වුණා කියලා සඳහන් වෙනවා. මේක සාමාන්‍ය කියන්නේ ඇල් කෙතක ඇල්වි වගා කරන ලද කෙතක් රකින්න කාන්තාවක්. එතකොට අතීතයේ පිළිබඳව විග්‍රහයක් තමයි එතනදී පෙන්눔 කරන්නේ. එතකොට ජන කවිය තියෙනවා ජන කාව්‍ය තියෙනවා. එතකොට කාව්‍ය කියනකොට ගොඩක් හැටියට ගන්නවා. එතකොට දරු නැලවිල්ල මම ඒකයි කිව්වේ ජීවිතයේ ආරම්භය. ඉපදිච්ච දවසේ සිට මරණ මංචකයට යනකම් ජන කවි භාවිතා කරනවා. එතනදී දරු නැලවිල්ල කුරක්කන් කවිය. ඔබටම નિયમિત පාඩමක අපිට තියෙනවා කුරක්කන් කවි කියලා. ඊළඟට පතල් කවි, කරත්ත කවි, පැල් කවි, පාරු කවි, උපදේශ කවි, බමර කවි. දැන් මේවා එකින් එකට වෙනස් වූ කවි විශේෂයක්. ඒ කියන්නේ පැල් කවිය කියන ආකාරයේ නෙවෙයි ඔවුන්ගේ ජීවිතත් එක්ක පතලක ඉන්න කටෝර ජීවිතයක් ගත කරන කම්කරුවා මේ පැල් කවි මේ පතල් කවිය ගායනා කරනවා. ඒ වගේම පාරුව පැදගෙන යන තොටිය ඔවුන්ගේ කාන්සිය මහන්සිය නිවාලන්ට පාරු කවිය භාවිතා කරනවා. ඒ වගේම මිනිසුන්ගේ ජීවිතේ හොඳ නරක යමක් කියා දෙන්න ඕන නාම උපදේශාත්මක කවි භාවිතා කරනවා. මේ විදිහේ එකින් එක කවි විශේෂතම් තියෙනවා. එතකොට මේ කවි විශේෂයන්ගේ පෙළ ගැස්වීම බැලුවොත් එහෙම ඒවට වස්තු විශේෂ වෙනවා. මේ වස්තු විශේෂ වෙනවා කියන්නේ ආගමික විශ්වාසත් එක්ක ජනකවි භාවිතා කරනවා. එතකොට අතීතයේ තිබුණේ ඇදහිලි ගස්ගල් වලට පුද පූජා පවත්වන ඒවා ඊළඟට මිත්‍යා විශ්වාස ඒ වගේ ඇදහිලි ඊ타ත්ම රිද්මයානුකූලව අදට උනත් ඔය අපි සාමාන්‍ය දන්නවනේ දේවාල අපේ රටේ තියෙනවනේ ඒ වගේ ගායනා කරන ස්තෝත්‍ර ජනකවි සම්ප්‍රදායට අනුව හැදිච්ච ඒවා. එතකොට ජනකවියේ ආభాෂය මේ විදියට ගමන් කරලා තියෙනවා. ඊළඟට ජීවිතයේ දුක වේදනාව පතලේ ඉන්නකොට පැලේ ඉන්නකොට පාරුව පදිනකොට ඔවුන්ගේ දුක වේදනාව පහ කරන්න නැත්නම් ඒක ටිකක් දුරු කරවන්න යොදාගත්තේ මේ විදිහේ වස්තු විශේෂ කතා. ඒ කියන්නේ හැංගීම් බෙදාගන්න. හැංගීම් පෙන්눔 කරන. නැත්නම් ඇත්තටම බැලුවොත් එහෙම මේ දුකක් වේදනාවක් කියන්නේ කවියක් කවුරුත් නැහෙනේ. දැන් පතලේ ඉන්න එක්කෙනාට තව කෙනෙකුට කියන්න දුකක් වේදනාවක් කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඉතින් ඒකට එකම භාෂා මාධ්‍ය වුණා කවිය. සහස ඇහුණත් නැතත් ඒක පිට කරගන්න පුළුවන් මාධ්‍යයක් නේද? අර හිත තුළ තද කරගෙන ඉඳලා එයාගේ හිතේ විඳවනවට වැඩිය අපි සාමාන්‍යයෙන් කියනවානේ අපිට හිතත් කරදරයක් දුකක් කරනවා ඔබ කාට හරි කියන්න යාළුවෙකුට කියන්න. එතකොට ඔබේ හිතේ ඇති වෙන දේ ටිකක් පහ වෙනවා යනවා. ඒ වගේ. දැන් ඊළඟට ප්‍රේමය මුළු මනුෂ්‍ය සත්ත්ව ජීවිතවල එකම දේනේ ප්‍රේමය. ප්‍රේමයත් එක්කම ගෑවෙන දේ තමයි ශෘංගාරය. ශෘංගාරය කියන්නේ ඇලීම් ඇති වෙනවා. ආශාවන් ඇති වෙනවා. එතකොට දැන් අපි ගත්තොත් එහෙම ශෘංගාරාත්මක කන්ද උඩින් එන කිකිලිය ගෝමරියේ නලල් වටින් එන දාඩිය මුතු කැටේ. අතපාමුදු පයමාමුදු වෛරොඩියේ මට පිටුපා ගෙට යනවද සුරතලිය. ප්‍රේමයත් එක්ක මේ කවි නිර්මාණය කරනකොට ඔවුන් යොදාගත්ත භාෂාවන් වස්තු විෂය. ඊළඟට තේරවිලි කවි කියනවා. ඒ කියන්නේ මිනිස්සු අතර තියෙන
මේ කතා කර ඉන්නකොට පොඩි ඇති වෙනවනේ පොඩි කාන්සිය මහන්සිය. ඒ වගේලා දැන් ඕගොල්ලෝ දැනට වුණත් සමහර වෙලාවට අපි දකිනවා ඔය මේ නූතන මාධ්‍යවල නැත්තම් සමස්තයක් වශයෙන් බැලුවොත් Facebook එකේ WhatsApp වල බැලුවොත් එහෙම ඒ වගේ ජන කවි තියෙනවා. ජන කවි අර කාටුන් ජන කවි තියෙනවා. ඒ වගේ තේරවිලි හොයන ඒවා තියෙනවා. උපහාසාත්මක ඒවා තියෙනවා. එතකොට තේරවිලි ජන කවි. එක්කෙනෙක් කියනවා තව එක්කෙනෙකුට තෝරන්න. ටන්ටන් ගාන්නා තෝරා එවාපන්, ටින්ටින් ගාන්නා තෝරා එවාපන්, මගවැලි පිසින්නා තෝරා එවාපන්. ඒ විදිහට තේරවිලි. ඒකට ප්‍රතිඋත්තර දෙනවා. මේ ජන කවි වල තවත් වස්තු විෂයක් වෙච්ච කොටසක්. පිළිතුර එන්නේ සමහර වෙලාවට කවියෙන්මයි. කවි ඔව් දැන් ටන්ටන් ගාන්නා තෝරා එවාපන් කො මේකට පිළිතුරු දෙන්න ඕන. ගෝනා නොවේද. ටින්ටින් ගාන්නා ලේනා නොවේද. ඒකට පිළිතුර. එතකොට අර මනුස්ස ජීවිතයේ හැම කෙනෙක් තුළම තියෙන ලක්ෂණයක්නේ එක එක්කෙනා මේ අභිභවායෑම සමස්තය තියෙනවා. නේ මම කියපු කවියට පිළිතුරු කියන්නම ඕන. ඒක අර අපි ගාව යහපත් සිතිවිල්ලත් එක්ක තියෙනකොට ඒකේ තියෙන සුවිශේෂ බව වැඩි. ඊළඟට තියෙනවා විවිධ අවස්ථාවලදී. විවිධ අවස්ථාවලදී කියනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් අතීතේ විවාහ මඟුලක් එහෙම සිද්ධ වෙනකොට මේ එහෙම දැන් නම් නූතනයේ වෙනකොට බොහෝ විට ඒ ජන කවි කීම් අඩුයි. මොකද මේ ගෙදෙට්ට එන්න ඉස්සෙල්ලා කඩුල්ල ගාවින් නම් මේ ජන කවියක් කියනවා. ඒකට කියන්නේ කඩුළු තහංචි කියලා. එතකොට දැන් කඩුළු තහංචි කිව්වත් දැන් අපි උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම වත්තේ සිව් කොණේ කඩුළු තහංචි මැඬුවන් අඳපුටු වියත් තහංචි සබය කොතලේ කෙන්ඩි තහංචි මෙමඟුල් ගෙදරට එන්ට තහංචි. දැන් මඟුල් ගෙදර අය කියනවා කවිය. ඒකට පිළිතුරු කවිය කියලා තමයි ඇතුල් වෙන්න ඕනේ. නැත්තම් එතන ඇතුල් වෙන්න බෑ. අර මුල පදයක් දෙනවා වගේ. ඔව්. අනිවාර්යෙන් ඒක කියන්න ඕනේ. එතකොට කියනවා මොකද්ද? නාගලොවේ වෙද බුලත් උපන්නේ, නාගලොවින් වෙද ගෙනත් තියෙන්නේ, ඇවස්ස මස්සින මමයි බලන්නේ. මේකත් ජන කවියක්. මේකත් අර විවාහ වෙලා යනකොට ඇවස්ස මස්සින ඉද්දි වෙන එක්කෙනෙකුට දෙනවා. ඒ වෙලාවට කියනවා. කියනකොට අන්තිමේට බුලත් අත දීලා ඒක ගන්න අවස්ථාවේදී තමයි කඩුළු බුලත් අත දීලා යන්නේ. කඩුළු බුලත් අත දීලා තමයි යන්නේ මේ වෙලාව අන්තිමේටම. අන්න ඒ විදිහට මේ ජීවිතයේ විවිධ අවස්ථාවන් සම්බන්ධව ජන කවි තියෙනවා. ඊළාට උපදේශ කවි. දැන් මේවත් සම්බන්ධව අපේ පාඩමට වැඩි වශයෙන් තියෙන්නේ උපදේශ කවි. මේක තුළින් ඔබගේ මගේ අපි හැම කෙනෙක්ම ජීවිතයට යම් කිසි දෙයක් ලබා දීම තමයි උපදේශය මගෙන් කරන්නේ. ඒකනේ අපේ අධ්‍යාපන රාමුව තුළ ධනාත්මක සිතිවිල්ලක්. ඒක ඇති කරන්නට මේ ජන කවිය පවා හේතුවක් කරගෙන තියෙනවා. ඊළඟට ජන කවි වලින් දැන් අපි ඔය සමස්ත කොටස කියලා ඉවර වුණාට පස්සේ අපි බලාපොරොත්තු වෙන්නේ විභාගයට අදාළ කොටස්. අපි විභාගයේ තුන්වෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය කෙටි පිළිතුරු ලියන්න ප්‍රශ්න 10ක් තියෙනවා අනු කොටස් එක්ක. එතකොට අනු කොටසත් එක්ක ලකුණු දෙක බැගින් ලකුණු 20ක්. දෙවැනි ප්‍රශ්නයේ ප්‍රශ්න 5ක් තියෙනවා කෙටි පිළිතුරු සහිත ටිකක් කවියක් වගේ නම් කවියේ තේරුම එහෙම අපි ප්‍රශ්න සාකච්ඡා කරනකොට ඔයගොල්ලන්ට තවත් වඩාත් හොඳට වැටහෙවි. ඊළඟට විචාර ප්‍රශ්න
තෝරා ගන්නට අනිවාර්ය දෙකක් සහ තෝරා ගැනීමේ ප්‍රශ්න 3කින් එකක් තියෙනවා. ඒක නිසා දැන් අපි දකින එකක් තමයි වාර විභාග වලදීත් උත්තර පත්‍රයේ බලනකොටත් මේ ප්‍රශ්න දෙකට තමයි අපේ දුවා දරුවන්ගේ ලකුණු අඩුම වෙන ප්‍රශ්න දෙක. ඒකට හේතුව තමයි අර පොඩි ඒවා හිතන්නේ නැහැ. විචාරයේ ඔබ ලකුණු 12ට 15ට 13ට ලියනවා. හැබැයි මේකේ එක ලකුණට අපි හිතන්නේ නැහැ. මේකේ අහන්නේ කෙටි පිළිතුරක්. කෙටි පිළිතුරක් අහනකොට ඒකට පිළිතුර දැන් සාමාන්‍යයෙන් ඔබ ප්‍රශ්න පත්‍රයේ ස්වරූපයත් එක්ක ඕගොල්ලොන්ට තේරුම් ගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. ලකුණු 25ක් දෙනකොට වචන දෙකක් ලියලා පුළුවන්ද? බෑ. එහෙනම් මේ එක ලකුණක් කියනකොට සමහර විට පිටුවක් වෙන්නත් ටිකක් වැඩිපුර ලියන්න ඕනේ. වචන 20 ලකුණු 25කට පිටු 3.5මාරක් විතර ලියනවා. ලකුණු 15කට පිටු 2 කාලක් විතර ලියනවා. 2මාරක් විතර. මේ එක ලකුණකට සමහර විට 9 විතරයි. කතුවරයා කවුද? කතුවරයා අඥාතයි. කතුවරයා පිළිබඳ සඳහන් නොවේ. යුගය මොකද? එච්චරයි. ඒක නිසා මේක ඊ타ත්ම වටිනා කොටසක් මේ අපි පටන් ගන්න ලැහැත්ති. ඔබ පොතක් අරගෙන මේවා ලියා ගන්නවා නම් ඔබට මේ අපේ සිංහල ජාතික පාසලෙන් කරන කාර්යය අද සිට කෙරෙන ඒ සියලුම ටික විභාගයේ දවස් වෙනකොට ඒ ටිකෙන් ඔබගේ ලකුණු 40ක් සම්පූර්ණ එකතු වෙනවා. ඒ කියන්නේ මං කිව්වේ විචාර ප්‍රශ්න ගැන විග්‍රහ කිරීමකින් තොරවම ලකුණු 40ක් ඔබට ලබා ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ අපි කරන කොටස් වලින්ම තමයි අහන්නේ. ඒ කියන්නේ හේතුව තමයි පොත, කතෘවරය, යුගය, සමකාලීනයෝ මේ වගේ දේවල්. ඒකෙන්ද දැන් ජන කවිවල අපි අහන්නේ ඊටාම කෙටිම ප්‍රශ්න බොහෝ විට. දැන් බලන්න. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද, දත නැතිදා උක් දඬු ගිනි තපින්ටද. ඔන්න කවියේ ඉතිරි පද පේලි දෙක සම්පූර්ණ කරන්න. කවියේ ඉතිරි පද. වෙර නැතිදා ගහගත්තේ දිනන්ටද, යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද. කවියෙන් පාඩම් තියෙනවා. කවියෙන් පාඩම් තියෙනවා. කොතනින් අහයිද දන්නේ නැහැ. කොතනින් අහයිද දන්නේ නැහැ. ඔන්න තව හොඳ ප්‍රශ්නයක් කිව්වේ. දැන් මං අතින් කියවෙච්ච නැති එකට පිළිතුරක් ලැබුණා. කවියෙන් පාඩම් තියෙන්න ඕනි නේද කියලා. අපේ දුවදරුවෝ හරියට ඕක හිතනවා. අපෙමුත් අහනවා සමහර වෙලාවට සර් කවියේ මුල පාඩම් කරලා තිත් ටිකක් දැම්මොත් ඇද්ද කියලා අහනවා. විශේෂයෙන් විචාර ලියනකොට. ඔව් අන්න හරි. විචාර ලියනකොට එහෙම අනිවාර්යයෙන්ම කවියම පාඩම් තියෙන්න ඕනේ. එතකොට බලන එක්කෙනා දන්නවා මේ කවිය පාඩම් ඇතුව. අපි වුණත් ඉස්සර ඉස්කෝලේ යන කාලේ පොඩි කාලේ හිතුවේ මුල ටිකක් ලියලා තිත් ටිකක් දැම්මම බලන එක්කෙනා හිතයි දන්නවා කියලා. දන්නවනේ කියලා. එහෙම නෑ දුවේ පුතේ. ඔබ කවිය සම්පූර්ණයෙන් පාඩම් කරගන්න. මේ කවි පාඩම් කරගන්නවා කියන්නේ ජීවිතයක්. සිංහල කියන්නේ ජීවිතේ, ජීවිතය කියන්නේ සිංහල. සමහර විට බොහෝ විට හිතනවා සිංහල අපි ඕලෙවල් විභාගයෙන් පස්සේ ඉවරයි කියලා. නෑ පුතේ. අපි හැමදාම මිය යන තාක් අපේ භාෂාවත් එක්ක අපි ඉන්නවා. සමහර විට ඒ ලෙවල් කරනකොට විද්‍යාංශයෙන් ගණිතාංශයෙන් ගන්න පුළුවන්. ඒ වුණාට පිළිතුර ලියනකොට ඒක පිළිවෙල හදාගන්න අපේ භාෂාවත් එක්ක යන්න වෙනවා. අන්න ඒක තමයි මේ අපි 11 වසරේදී විභාගෙදී ඔබ නිපුණතාවයට පත් කරන එක කොටසක්. ඒකෙන්ද කවිය සම්පූර්ණයෙන් පාඩම් තිබීම ඊ타මත්ම වැදගත්. මේ ජන කවි නම් ඉතින් ඔබට මේ වෙනකොට පාඩම් පොඩි කාලේ 4 වසරේ ඉඳන්ම තමයි ජන කවි පාඩම් අපිට සම්බන්ධ වෙන්නේ. මේ කවිම තමයි 4 5 6 දිත් ඕගොල්ලෝ පාඩම් කරේ. ඒකෙන්ද
දැන් මේකේ මෙම කවියේ ඉතිරිඵල දෙක සම්පූර්ණ කරන්න. ඊළඟ එක කියනවා මෙම කවිය කෙබඳු වර්ගයට අයත්ද? ජන කවිය අයිති මොකටද? දැන් අපි සමහර විට හිතනවා මේක ජන කවි කියලා ලිව්වොත් ඇති. එහෙම බෑ. බලන්න. උපදේශ කාව්‍යයක්. මොකක්ද කිව්ව උපදේශය? නැත්තම් අපි කියනවා දැනමුතුකමට. මොකද්ද මේ දැනමුතුකම කියන්නේ? අපිට අම්මා තාත්තා වැඩිහිටියෝ ගුරුවරු යම් කිසි දෙයක් කරනකොට මේ විදියට කරන්න මේ විදියට කරන්න කියලා කියනවා. හැබැයි බොහෝ විට අපි ඒවා ඔය අපේ 10 11 දින්නම් ඕවා බොහෝ දුරට ගෙදරින් කියන ඒවා පිළිගන්න අඩුයි. ඒ වුණාට අම්මලා තාත්තලා දෙන්නේ දැනමුතුකමක්. මෙහෙම කරන්න. ඒගොල්ලෝ උගත්කමත් එක්ක වෙන්න පුළුවන් සමහර විට උගත්කමකින් තොරව අත්දැකීමෙන් දැන් උදේට හොඳට ඉර පායලා තියෙනවා අවුව වැටලා තියෙනවා අම්මා කියනවා පුතේ කුඩේ අරන් යන්න වහී කියලා අම්මා දන්නේ නැහනේ වැස්සෙයි කියලා මෙච්චර අවුව තියෙද්දි මෙන්න හවසට තෙමීගෙන එනවා එතකොට අම්මලා ඒවා පරිසරයත් එක්ක රස්නයත් එක්ක අත්දැකීම් එක්ක තමයි කිව්වේ අන්න ඒවට අපි කියනවා දැනමුතුකම් දෙනවා අපිට යම් කිසි වැඩිහිටියෙක් පොඩි කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. හොඳ දෙයක් කියා දෙනවා අපි ඒකට කියනවා දැනමුතුකමට කී. දැන් මෙතන බලන්න ඇස නැතිදා පොත ගත්තේ කියන්නද? වයසට ගිහලා ඇස් පේන්නේ නැති වුණාම පොත් කියවන්නද ගත්තේ? දත නැතිදා උක් දඬු ගිනි තපින්නද? දත් නැති කාලෙට උක් දඬු දුන්නොත් එහෙම ගිනි තපින්නද? නේ? වෙර නැතිදා ශක්තිය නැතුව ජවය නැතුව අපි ගහගන්න පුළුවන්ද? දිනන්න පුළුවන්ද එකෙන්? බෑ. යුද ඇතිදා යුද්ධය තියෙනකොට නැති කග කියන්නේ කඩුව අසිපත කොස් කොටන්නද? යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද? බලන්න ඉතාමත්ම ලේසි. මේකේ ලිහිල් බසිල් ලියන්න දුන්නත් අපිට ලේසියෙන්ම ලියන්න පුළුවන්. අනිත් එක තමයි කවියක දැන් ජන කවිවල නම් අපිට පේලියෙන් පේලිය තේරුම හදාලා ලියන්න පුළුවන්. දැන් තව ටිකක් අපි 11 වසරට වගේ ප්‍රශ්න මේ කවි පන්ති වලදී කවියේ පිළිවෙලක් නැතුව අපි තේරුම හදා ගන්නවා. දැන් මේවා ඊටාත්ම ලේසි. අන්න ඒක තමයි අපි මුලම කිව්වේ ජන කවි කියන්නේ මොනවා කියලාද? ලිහිල් භාෂාවක්. සංයමයෙන් යුක්ත භාෂාවක්. ඊළඟට කාටත් අවබෝධ වෙන භාෂාවක් කියලා කිව්වා. අපි තව ප්‍රශ්නයක් ගත්තොත්. දැන් මේවා අපි සාකච්ඡා කරපුවා. මේවා කියනකොට හිතෙනවා මෙච්චර ලේසි ඕක ඇහුවානේ කලිමුත් කියලා හිතෙනවා. හැබැයි මතක නැහැ. එතකොට එක ලකුණක් නැති වෙනවා. ජන කවියේ ඉතිහාසය ගැන කියවෙන ග්‍රන්ථය. ග්‍රන්ථ බොහෝ තියෙන්න පුළුවන්. අපේ සාහිත්‍ය පොතේ තියෙනවා මොකද්ද? සංයුක්ත නිකායට්ට කතාවි. සංයුක්ත නිකායට්ට කතාව පරමත්ත ජෝතිකාවේ තමයි අපේ මේ අතීතයේ ගැන කියවෙන්නේ. එතකොට අහන්න පුළුවන් ඊළඟට මොන යුගයේද? එම ග්‍රන්ථය ලියවුණු යුගය කුමක්ද? යුගය තමයි අනුරාධපුර යුගය. අනුරාධපුර යුගය. ඔන්න ඔය වගේ කෙටි ප්‍රශ්න තමයි අපිට ඇත්ත වශයෙන්ම ලියන්න ලේසි පිළිතුරු. එතකොට මේ වගේ එක පාඩමකින් එක ප්‍රශ්නය ගානේ තමයි අපිට ලැබෙන්නේ. අපි මේ පුනරීක්ෂණ අභ්‍යාසයේ සියලුම ප්‍රශ්න 10ක් 8ක් 10ක් දාලා තියෙන්නේ. ඒ 10න් එකක් එන්න පුළුවන්. ඊට අමතරව මහා දේවල් ඇත්තේ නැහැ. එතකොට අපිට ඒකට ඉතාමත් ලේසියෙන් යොමු වෙන්න පුළුවන්. දැන් අපි තවත් කෙලිසෙල්ලම් ඇසුරෙන් සකස් වූ ජන කවි වර්ගයක් සඳහන්. මේ වගේ එකදී එක පිළිතුරයි. චුටි පිළිතුරක් තමයි ලියන්න තියෙන්නේ. එතකොට මොකද්ද? කෙලිසෙල්ලම්, හොලින්ද කෙලි, කලගෙලි නැටුම්. ඔබ දන්න දේවල් මේ. ඔබ දන්න දේ
අපි පුනරීක්ෂණය කරනවා මතක් කරනවා. ඒකෙන්ද මේවා ටික ඔබ කෙටි දිගටම දැන් අපේ මේ විදිහට යනකොට අපේ විභාගේ තියෙන සතියට කලින් සතිය වෙනකන් හැම සිකුරාදම මේ ප්‍රශ්න ටික ලියා ගත්තොත් ඔබ ਸਰව සම්පූර්ණ බෞද්ධ බොහෝ ඇසූතිරු පිරුතෙන් ඇහුවා දැක්කා කියෙව්වා පුද්ගලයෙක් බවට පත් වෙනවා විභාගෙට ගිහිල්ලා කිසිම අපහසුවකින් තොරව පිළිතුර ලියා ගන්නට පුළුවන්. ඊළඟට තියෙනවා රැකියා ආශ්‍රිත පතල් කර්මාන්තය කරත්ත කවි ඒ වගේ දේවල් මේ රැකියාවක් ආශ්‍රිතව දැන් ගොවිතැන් ආශ්‍රිතව වෙනම අහන්නත් පුළුවන්. එතකොට අහන්න පුළුවන් ගොවිතැන් ආශ්‍රිතව ජන කවියක්. එතකොට හේන් කවි කමත් කවි ඒ විදිහට ඒකට අදාළ පිළිතුර. නිකම්ම අපි උත්තරේ ලියනවට වැඩිය මේ විදිහට. දැන් මෙතන මේක බලමු. වර්ධ පෙනෙන තරමට වැරදුනා නොවේ. වර්ධ ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. වර්ධ පෙනෙති වැඩ නූගත් අයට ලොවේ. වර්ධ නැති කෙනෙක් නැත සකිය මේ ලොවේ. දැන් මේ වගේ එක්කදී අපි බැලුවොත් එහෙම මේක එන්නේ දෙවැනි ප්‍රශ්න කාණ්ඩයට. දෙවැනි ප්‍රශ්න කාණ්ඩයට. මොකද්ද අපිට මේකෙන් කවියම ලිහිල් බසිල් ලියන්නට දෙන්න පුළුවන්. මේකෙන් කෙටි ප්‍රශ්නේ අහන්නත් පුළුවන්. මේ සඳහන් පොදු මිරි දුර්වලතාවය. මේ සමාජයත් එක්ක සම්බන්ධ කරලානේ මේ අහන්නේ. එතකොට අපි ගාව තියෙන පොදු මිනිස් දුර්වලතාවය. සමාජ ජීවිතය සම්බන්ධ කරලා. එතකොට අපි හිතුවත් ඉතින් අපි මේ පාරේ යන හැටි ඒව හරියන්නේ නැහැ. කවියට අනුව අපි ලියන්න ඕනේ. දැන් පොදු මිනිස් දුර්වලතාවයක්නේ වරද පෙනෙන තරමට වැරදුනා නොවේ. අපේ වැරද්දක් පෙනිච්ච තරමටම වැරදුනක් නෙවෙයි. වරද ඇතත් නිකරුණේ. ඒ වගේ මේ වැරදි කිරීම මිනිස් දුර්වලතාවයක් තමයි වැරදි කිරීම. සාමාන්‍යයෙන් අපි කියනවානේ වැරදි කිරීම මනස ගතියක්. ඔව්. සමාව දීම දේව ගතියක්. කාන්න බලන්න. ඕකම තමයි මේ කියලා තියෙන්නේ. පොදු මිනිස් ඔබ මා හැම කෙනෙක් තුළම වැරදි සිද්ධ වෙනවා. මං ඉස්කෝලේදී උගන්වනකොට වැරද්දක් සිද්ධ වෙන්න පුළුවන්. හිතාමතා කරන්නේ නැති ඒවා. හිතාමතා නොකරන. හැබැයි මම වැරද්ද පිළිගන්න ඕන. සමහර විට අපි කියන සියලුම පාඩම උගන්වනකොට අපි වැරද්දක් කරොත් වැරදි නොවෙන්න ඕනි. වැරද්දක් කරනොත් ඒක හදා ගන්න ඕනි. අපි අතින් එහෙම වෙනවා. ඒකයි කියන්නේ වැරදි කිරීම මනුෂ්‍ය ගතිය. අපි අතින් වෙනවා. එහෙමනම් දුවදරුවන් වන ඔබගෙන් වඩාත් වැඩි වෙන්න පුළුවන්. ඔබ තාම පොඩි කුඩා දරුවෙක්. ඒකෙන්ද අපි අතින් වෙන්න කොට අපි ඒක හදාගන්න ඕනි වැරදි නොකරෙන්න ඔබ පුළුවන් තරම් ඒවා අවබෝධ කරගෙන වැඩ කරන්න ඕනි. වැරදි. සකිය යන්නේ අර්ථය ලියන්න. සකිය කියනකොට සකි සමානාර්ථ දැන් පළවෙනි ප්‍රශ්න පත්‍රෙත් මේක එන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්න පත්‍රෙත් එන්න පුළුවන්. දෙවෙනි ප්‍රශ්න පත්‍රෙත් පළවෙනි ප්‍රශ්නට එන්න පුළුවන්. එතකොට සකිය කිව්වයින් පස්සේ මිත්‍රයා යහළුවා නේද? අර සකිය යහළුවේ. ඊළඟට මේකට සමාන ඕනෑම වචනයකට ලකුණු දෙනවා. දැන් ඔබ හිතුවොත් යහළුවේම තියෙන්න ඕනි කියලා නෑ. යහළුවේ නෙවෙයි. මිත්‍රයා කිව්වත් අපි ලකුණු දෙනවා. ඒකෙන්ද ඒ හා සමාන ඕනෑම වචන. අන්න එතකොට තමයි අපි තුල භාෂා නිපුණතාවයට පත් වෙන්නේ. ඊළඟට උපදේශාත්මක ජන කවි හැඳින්වෙන වෙනත් නමක්. උපදේශාත්මක ජන කවි. දැන් මුලින්මුත් මං කියවනේ යම් කිසි කෙනෙකුට හොඳ දෙයක් කියා දෙනව නම් දැනමුතුකමක්. අපි සාමාන්‍ය භාෂාවෙදි කියන්නේ දැනමුතුකම් දෙනවා කියලානේ. දැන් කාව්‍යශේඛරයේ ලිව්ව රාහුල හාමුදුරුවෝ දැනමුතුකම් තමයි දීලා තියෙන්නේ. මොකද මේ දියණිය විවාහ කරලා දෙනවා බමුණෙකුට බමුණට විවාහ කරලා දෙන අවස්ථාවේදී
ඒ දුවට කියනවා මේ විදියට වැඩ කරන්න. නාභිය නොදක්වා. එතකොට ගමනක් යනකොට ඇඳුම අඳින්න ඕනි මෙහෙමයි. සලුපොට බොලට දක්වා. සලුපොට අඳින්න ඕනි බොලට දක්වා. ඒ විදියට කියනවා. බලන්න එතකොට මේ අනුරාධපුර යුගයේ එතකොට කෝට්ටේ යුගයනකොට මහා කාව්‍යයක් හැටියට කාව්‍යශේඛර ලිව්වේ. ඒකෙත් තියෙන්නේ ඔන්න දැනුමුතුකම් තමයි දීලා තියෙන්නේ. අපේ පාඩමෙන් දැනුමුතුකමට කියන කවි තියෙනවා. තියෙනවා. දැනුමුතුකමට කියන කවි කියන එක තමයි අපේ පාඩමත්. එතකොට ඒකනේ හානාහීයේ පානාඬෑරද. යමෙකුගේ ක්‍රියාව ඔහුගේ ස්වරූපයෙන් තේරුම් ගන්න පුළුවන්. හැසිරීම. නේ? අපි සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් පන්තියක ළමයෙක් 9 වසරින් 10 වසරට ආපෙ හැටියේ මාසයක් විතර යනකොට හිතන්න පුළුවන් ඒ 9ට මහන්සි කරන්න පුළුවන්. මෙයාට පුළුවන්. අර උත්සාහවන්ත භාවය අඩුකම තමයි අපි ගාව තියෙන්නේ. එතකොට අපි දෙන්න ඕනි ඒකට මොකද්ද? දැනුමුතුකම්. දැනුමුතුකම් දුන්නම මනස හැදෙනවා. එයා උත්සාහ කරනවා. ඊළඟ තමන්ගේ තරම දැනගෙන කල්හරිනු යන්නට ගැලපෙන පිරුලක් මෙන්න ප්‍රස්තා පිරුලුත් එක්කෙනවා. එතකොට බලන්න මේ පාඩමේ තියෙන කොටස් ගත්තයින් පස්සේ ජනකවිය විතරක් නෙවෙයි. ඒකෙන් පිරුළු ගැන කිව්වා, සමානාර්ථ පද කිව්වා, ඊළඟට බාහිර දේවල් ගොඩක් ගැන පොත් ගැන කියවුණා. මේ ඔක්කොම අපේ භාෂාවේ තියෙන කොටස්. එතකොට ඇඟිල්ලේ තරමට ඉඳ වෙන්න ඕනලු. අර තමන්ගේ තරම දැනගෙන කල් හරිනු. එතකොට තමන්ගේ තරම තියෙන්නේ අපි සාමාන්‍යයෙන් කියනවානේ ඇඟිල්ලේ තරමට ඉඳ වෙන්න කියලා. නික වැඩි වැඩ දාන්න එපා කියනවා. ඒ වගේ තමයි කියන්නේ මේ තමන්ගේ තරම දැනගෙන කල් හරිනු ඇඟිල්ලේ තරමට ඉඳ වෙන්න ඕනේ. ඊළඟට දැන් ඔන්න දෙවනි ඔය පළවෙනි ප්‍රශ්න කොටස තමයි මං කලින් කතා කරේ. දැන් ඊළඟට දෙවනි ප්‍රශ්න කොටසේ ප්‍රශ්න කීපයක් තමයි සාකච්ඡා කරන්නේ. දුවේ පුතේ අපේ 2016 සිට මේ අද වෙනකන් විෂය නිර්දේශයේ ඔබ නොදැක්ක දෙයක් ඇති. මේ දෙවනි ප්‍රශ්නෙට අහලා තිබුණේ නෑ මේ ප්‍රශ්න. ඒ කියන්නේ දැන් අපිට මින් ඉදිරියට එන්න පුළුවන් විශේෂය. ඒ කියන්නේ දෙවෙනි ප්‍රශ්නේ ඔබ මේ වෙනකොට පරිහරණය කරලා තිබුණොත් මේ අපේ විෂය නිර්දේශයේ දෙවෙනි ප්‍රශ්නෙට හැබැයි වාර විභාග වලට දුන්නා. බස්නාහිර පළාතේ 2018 දීලා තියෙන්නේ මේ ප්‍රශ්නෙම. ඒ වගේ එකක්. එතකොට අපි දෙවෙනි ප්‍රශ්නෙටත් සූදානම් වෙලා ඉන්නවා. තිබුණේ නැහැ කියලා අතහැරින්නේ නැහැ. එතකොට මේකේ දැන් පළවෙනි එකට මම කිව්වා එක ලකුණ ගානේ. එතකොට ප්‍රශ්න දෙකයි ලකුණු දෙකයි. ළමයිගේ ලකුණු 8 10 හම්බෙන ප්‍රශ්නේ තමයි මේක ලකුණු අඩු වෙන එක. ඒ කියන්නේ 20න් 8යි 20න් 10යි. මේක තමයි හොඳටම ලියන්න උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ කෙටි ප්‍රශ්න දෙකක් තියෙන්නේ ලකුණු දෙක බැගින් 4යි ප්‍රශ්න පහට ලකුණු 20. මේක අහන්නේ පහත් දැක්කෙන පාට ගද්‍ය පද්‍ය ප්‍රශ්නේ ඔයගොල්ලොන්ට ප්‍රශ්න පත්‍රයේ දෙන්නේ පහත් දැක්කෙන ගද්‍ය පාට ගද්‍ය පද්‍ය පාට කියවා සාහිත්‍ය ප්‍රශ්න වලට කෙටි උත්තර ලියන්න. හැබැයි මේ පිටු ගණන් ලියන්නේ නැහැ මේකට. සමහර විට කවියක නම් මේකේ පේලි 3කින් විතර ලිව්වකි. වැඩිම වුණොත්. එහෙම නැත්නම් ඊ타මත්ම ලිහිල් පිළිතුරු ලියන්න තියෙනවා. ඒකෙන්ද මේකට උත්සාහ කරන දැන් පළවෙනි ප්‍රශ්න ටික අහන්නේ පොත, කතුවරයා, කාල ඒ වගේ දේවල්. මේකේ අහන්නේ අංකිත පද. එහෙම නැත්නම් කවියේ තේරුම. ඔය දෙකෙන් තමයි වැඩි වශයෙන් අහන්නේ. දැන් මෙතන රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද, පැනිමීයේ කෑමුත් බඩගිනි නැද්ද, මිනි බරණින් සැදුමුත් ගත නොදිරද්ද, පැනිවරකා ගසටත් එන නොවදීද්ද. මේ වචන දෙකක් පාට කරලා නැත්නම් ඉරක් ඇඳලා තියෙනවා. එතකොට ඒකෙන් අහනවා
ඉහත පද්‍යයේ ඉදිරිපත් කරන ජීවිතයේ ස්වභාවය. ජීවිතයේ ස්වභාවය කෙබඳු දැයි කෙටියෙන් ලියන්න. මේ ජීවිතයේ යථාර්ථ ස්වභාවය තමයි අහන්නේ කෙටියෙන් බලන්න. මේ තරම් කෙටියෙන් ඇති. ඔව්. මේක ලකුණු දෙකක්. බලන්න. දැන් අතන කියනවා රන් විමනේ සිටමුත් රත්තරන් විමානයක හිටියත් දුක නැති වෙනවද? සර් අපිට එහෙම පැහැදිලි කරලා ලියන්නත් පුළුවන් නේද? රන් විමනේ හිටියත් දුක ඇති වෙනවා වගේ අවශ්‍ය නැහැ. ඕනේ. කෙටියෙන් දැන් මේක ලකුණු දෙකේ ප්‍රශ්නයන්නේ. දැන් මේකේ අපි අනිත් පැත්තේ ලකුණු ලියාගෙන යනකොට කාලයක් ඉතුරු කරගන්න ඕනේ. දැන් විචාර වලටම ඕනේ. දැන් පුළුවන් තරම් ඉක්මනින් අපි ලියන එකේ අර විචාර වලට ටිකක් කල්පනා කරලා හොඳට ලස්සනට ගලපලා ලියා ගන්න පුළුවන්. දැන් මේකේ කෙටි පිළිතුරු දැන් රන් විමනේ සිටමුත් දුක නැති වෙද්ද. රත්තරන් විමානයක හිටියත් දුක නැති වෙනව නේද? පැණිමීයේ කෑමුත් බඩගිනි. මී පැණි කෑවත් උදේට මී පැණි කෑව කියලා දවල් වෙනකොට බඩගින්න නැති වෙනවද? නෑ. ඒ වගේම මිනි වරණින් මණික් ආභරණ වලින් සෑදුවත් මේ ගත දිරනවා. අනිත් පැත්තෙන් කියන්නේ මොකද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඊළඟට පැණි වරකා ගසටත් එන නොදිද්ද? පැණි වරකා කැලෑවක හරි හෙන ගහනකොට නැත්තම් අකුණක් ගහනකොට මේක හොඳ ගහක් පැණි වරකා ගහක් මේකට වදින්න හොඳ නැහැ. ඒ එහෙම නැහැ ඔක්කොටම එකයි. ගම් වතුර ගලනකොට ඔක්කොමටම එකයි. ඒ වගේ තමයි මේ මොන තරම් සැප සම්පත් වින්දත් ජීවිතයේ දුක් සහිතයි. අපි හිතනවනේ අපි මීට වැඩිය අර විදියට හිටියොත් හොඳයි කියලා හිතෙනවා. එතෙන්ට යනකොට ඊට වැඩිය හොඳයි. හරියට අපි මොකක් පිටිපස්සේද මේ දුවන්නේ? මිරිඟුවක් පිටිපස්සේ. අපි හැම කෙනෙක්ම මිරිඟුවක්. ඒක නිසා තමයි මොන තරම් ලැබුණත් අපි සතුටු වෙන්නේ නැහැ. ඇත්තටම බැලුවොත් අපි කන ටික බලන්න. කන්නේ අපි හැම කෙනෙක්ම කන ප්‍රමාණයක් තියෙනවා. ඒ වුණාට අපි ගොඩ ගහගන්න අන්න එකතු කරගන්න වැඩි. ඒක තමයි කියන්නේ තෘෂ්ණාව කියලා. එතකොට මෙතනත් කියවෙන්නේ ඒ වගේ අදහසක් මොන තරම් සැප සම්පත් වින්දත් ජීවිතේ දුක් සහිතයි. තමන් ගැන දුක් වෙනවා. තමන් ගැන අනුන් වෙනුවෙන් දුක් වෙනවා. අනුන් නිසා තමන් දුක් වෙනවා. හැම විදිහටමනේ. දැන් මට අසනීපයක් වුණොත් මම දුක් වෙනවා. මේ කාලේ හැටියට නම් අපි දැන් බැලුවොත් එහෙම මේ වසංගත කොරෝනා වසංගතයේ නිසා මුළු රටේම ලෝකේම අය දුක් වෙනවනේ. බලන්න කොච්චර සැප සම්පත්. ඇමරිකාව වගේ ධනවත් රටවලුත් මේ ඉතාමත් දිලිඳු රටවලු දෙගොල්ලම එකයි. මොන තරම් සැප සම්පත් තිබුණත් අන්න අපේ ජීවිතයට සම්බන්ධ වෙන හැටි එකින් එකට මේ ජන කවියා මේක කිව්වේ අද ඊයේ නෙවෙයි. අනුරාධපුර යුගයටත් සිංහල අපේ භාෂාව ආරම්භයේ සිට ඒගොල්ලෝ මේ 2021 ගැන හිතුවේ නේ. අදට අපිට වළංගු දේවල් තමයි මේ. සර්වකාලේ නෑ. ඔව්. සර්වකාලීනව හැම කෙනෙකුටම පොදුයි. ඊළඟට දැන් අංකිත කියන වචනේ මතක තියාගන්න. ඉරි ගසන ලද නැත්නම් ඕගොල්ලෝගේ ප්‍රශ්න පත්‍රයේ නම් තියෙන තද කළු අකුරේ. හැබැයි අර අපිට පුරුද්ද තියෙන තද කළු අකුරෙන් මුද්‍රිත වචනේ අර්ථය ලියන්නනේ. එහෙම නෙවෙයි. බොහෝ විට අහනවා අංකිත පදවල අර්ථය. රන් විමනේ. රන් කියනකොට රත්තරන් විමනේ කියන්නේ විමානේ. නැත්නම් රන් ගයක් රත්තරන් ගයක්. රන් විමනේ. මිනි කියන්නේ මණික්, වර්ණ කියන්නේ ආභරණ. දන්නවනේ ඔබ? වචනේ විසන්දි වෙන්නේ මිනි ආභරණ, මිනි බරණ. එතකොට මණික් ආභරණ, මණික් ආභරණ. ඊළඟට එක්කුණ දාට හුක් දණ්ඩේ පැනිසේමා, වෙන්නුන දාට යක් දෙබරේ වදසේමා. ගොසින් ගටුවත්තේ අගසේමා, ඉතින් ලදේ කරවිල තිබ්බටු සේමා. කරිවිල ඔය දෙකම තියෙන. ඔන්න ජන කවියේ ලක්ෂණයක්.
කරවිල කියලා තියෙන්න පුළුවන්. අපේ පොතේ හැටියට කරවිල තියෙනවා. ඕකම තියෙනවා සමහර පොත්වල කරිවිල කියලා. පේපර් එකේ එන්නත් පුළුවන් ප්‍රශ්න පත්‍රේ එන්නත් පුළුවන්. පුළුවන් ඕනි විදිහට. අංකිත පදවල අර්ථය සේමා. බලන්න උක් එක්කුණ දාට උක් දණ්ඩේ පැණි. එක් වෙච්ච දාට උක් දණ්ඩක පැණි සේමා වගේ. ඊළඟට යක් දෙබරේ. දැන් ඔය යක් දෙබර කියන එක නාගරිකව නම් ඔබ නොදකිනවා ඇති. හැබැයි ග්‍රාමීය වශයෙන් බැලුවොත් මේ බිම සාදන දෙබරයක් කියලා තමයි කියන්නේ. ඒක විශාලයි. මේ දෙබරු ඉතාමත් විස සහිත බව මේ ගැමි ජනතාව විශ්වාස කරනවා. එතකොට යක් දෙබර කියන්නේ අන්න බිම හදන එකක්. දෙබර කියන්නේ ගස් උඩ එහෙම හදන එකක්නේ. මේ දෙබර විස සහිත දෙබරු බිම හදනවලු. ඒකට ජන කවිය කියවලවා යක් දෙබර. ඔන්න වචන දෙකේ තේරුම. ඊළඟට වඩාත් හිතවත් බව පෙන්විය හැකි යයි සඳහන් පද්‍යපාදය කුමක්ද? දැන් මොකද්ද? මේක බැලූ බැල්මට කවියේ වඩාත් හිතවත් බව. හිතවත් බවක් කියනකොට බොහෝම සම්බන්ධයි ඇඟෑලුම්කමයි වගේනේ. එතකොට කොහොමද අපි පෙන්නනවා එක්කුණ දාට උක් දණ්ඩේ පැණිසය. අපි යාළුවොත් එක්ක ඉන්නකොට බොහෝම හිතවත්. තරහ වුණොත් කොහොමද? එයා විතර නරක කෙනෙක් වෙන්නේ. අපේ සමාජයේ තුල තියෙන සිදුවිලි. එතකොට හිතවත්ව සිටින විට උක් දණ්ඩයි පැණි වෙන් කරන්න බෑ. උග්ගසක උක් දඬු කෑල්ලයි පැණි වෙන් කරන්න බෑ. ඒ වගේ තමයි. අර අපි සමහර වෙලාවට කියනවනේ එයා මගේ හොඳම යාළුවා, අඹ යාළුවා කියනවා. බලන්න අඹ යාළුවා කියනකොට අපිට එක පාරම උත්තරේ හිතාගන්න අමාරු. අඹ කියනකොට මොකද්ද එහෙනම් අඹ කියන්නේ? අඹ කියන එකේ බහුවර්ථ පදයේ වතුර. අන්න එතනදී අපි වතුර වෙන් කරන්නට බැරුව අගේ තමයි අඹ යහළුවා කියන එකත් කියවෙන්නේ. පුනරීක්ෂණ පාඩම් මාලාව එක්ක එකතුලා හිටියොත් අර සර් මතක් කළා වගේම විභාගයට අහන ප්‍රශ්න වලට උත්තර වෙනස් වෙන්නේ නැහනේ. ඒ මතක තියාගන්න උත්තරත් එක්ක අනිවාර්යයෙන්ම ලකුණු ගන්න පුළුවන්. ඒ නිසා සර් කිව්වා වගේ මේ අද කියා දුන්නු ඒවත් ඉදිරියට කියා දෙන්නේ මෙත ඒවත් හරියට මතක තියාගන්න, ලියා ගන්න, නැවත පාඩම් කරන්න. පුනරීක්ෂණ කියලා කියන්නේ ඒකනේ නේද? ගායන රිද්මය අනුව එකතු කරගත්ත වචන අනුව, ඒ ඉදිරිපත් කරන විලාසය අනුව, හැඟීම අනුව වෙනස් වෙන ජනකවිය ජීවිතයට බලපෑම් කරන්නේ කොහොමද කියන කාරණාවත් ටිකක් අපි මතක් කළා. හානා හිය පානාඩ හැරෙන් දැනේ ඔබේ පාඩමත් එක්ක පුනරීක්ෂණ පාඩම් මාලාව අපි ආරම්භ කළේ. විජයරත්න බණ්ඩාර කොළඹ රාජකීය විද්‍යාලයේ සිංහල විෂය ආචාර්යතුමාට බොහොම ස්තුතියි. මේ පාඩම හිම පුනරීක්ෂණය මැනවින් කරන්න එකතු වුණාට අපි අද දවසක තුමු තව පාඩමක් අපි කරමු සර්. එතකන් සමුදෙනවා අයබෝවන්. අපි ඔබට සමුදෙනවා. අපි අලුත් දවසක අලුත් පාඩමකින් ආපහු මුණ ගැහෙමු. Thank you.